Let's see. The plot of the lumber room is mainly based on the gap between the adults and the younger ones in the family background. The gap between the adults and the younger ones in the family background. පෞල් පරිසරයක් තුළ වැඩිහිටි පරම්පරාවේ සහ තරුණ පරම්පරාව නැත්නම් බාල පරම්පරාවේ අතර තියෙන අන්තරය වෙනස කියන එක. ඒක තමයි තේමාවක් වශයෙන් ගන්නෙ. Two characters, Nicholas and the aunt, are quite contradictory in their behavior patterns. Contradictory කියන්නේ පරස්පරතාවය කියන එකනේ. චර්යාව තුළ අපි දකින්න පරස්පරතාවය ප්‍රධාන චරිත දෙකේ වැඩිහිටි පරම්පරාවේ සහ ළමා පරම්පරාවේ අපි දකිනවා. Aunt seems to be conventional and conservative. නැන්දා සම්ප්‍රදායික සංරක්ෂණවාදී. Conventional කියන්නේ සම්ප්‍රදායික ගතානුගතික කියලා අපි කියන්නේ. Conservative සංරක්ෂණවාදී. සංරක්ෂණවාදී කියලා කියන්නේ පරම අදහස් ආරක්ෂා වෙන්න ඕනි. ඒව කඩන්න බෑ. පරණ විදියට සමාජය යන්න ඕනි. අනේ මතය. මේ පේනවනේ දෙපැත්තට බෙදෙනවා කියලා මේක පේනව නේද? The writer is more concerned about picking up her stupidity. කතෝරයා වොහොම පරිස්සම් වෙනවා උත්සාහ කරනවා නැන්දගේ ගොන්කම පෙන්වන්න අපිට. Moral degradation සදාචාරාත්මක අවපාතය කියන එක. පිරිහීම කියන එක පෙන්වන්න නේ වැඩිහිටි පරම්පරාවේ. Hypocrisy කුහකකම කියන එක. These qualities of her and her ambitions of imposing punishments. කොහොමද ළමයින්ට දඬුවම් කරන්නේ? පුංචියන්ට. ඒ දඬුවම් boomerangs on her. ඇයට කොහොමද අපහු වෙන්නේ? As she tries to emit these qualities in a hostile manner. ඇය පිළිගන්නේ නැහැ. ඇගේ වැරදි පව ඇය පිළිගන්නේ නැති බව දකින්නේ. ඇය දන්නේත් නැහැ. මේවා හොඳ නැහැ කියලා නේ. රුස්සන ස්වරූපයක් තමයි ඇය තුළ අපි දකින්නේ. ඉතින් ඒ වගේ චරිතයක් තමයි කතුවරයා ඔහුගේ තේමාව තුළ මවන්නේ. ඔහුගේ මේ තේමාව ඉස්සරහට ගෙනියන්න ඉන්සිඩන්ට්ස් පාවිච්චි කරනවා. ප්ලොට් එක තුළ යම් සිදුවීම් කතුවරයා භාවිතා කරනවා. ඉස්සෙල්ලාම she tries to persuade the other children to go on the trip to the sands, just describing how they will be able to enjoy it. කතුවරයා කියන්නේ මේක ස්පෙෂල් ට්‍රීට් එකක් කියලා. It will be a glorious afternoon for racing about over those beautiful sands. How they will enjoy themselves. The writer also mentions about some more fun activities. තවත් යම් ආකාරයේ විනෝද ක්‍රීඩා ගැන විනෝද ක්‍රියාකාරකම් ගැන කතුවරයා කියනවා. නැන්ද කරන දේවල්. They were suddenly informed of a circus in the neighboring town, a circus of unrivaled merits and uncounted elephants. But the reaction of the children are quite different. The action and reaction කියන එක මෙතන දකින්නේ අපි. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන එක දකිනවා. Nicholas is deprived of taking part in the trip to the sands and he complains that the children are not looked after properly. ඔහු දෝෂයක් කියනවානේ. ඔයගොල්ලෝ ඉතින් අපි බලා ගන්න නෑනේ හරියට කියන එක. උදාහරණ ගන්න ඕනේ. Bobby won't enjoy himself much. He won't race much. Boots are hurting. They are too tight. මොනවා කතාවක් කියලා. And next time he directly accuses the aunt that she does not look after them properly. කලින්ම දොස් කියනවා. ඔයා අපි හරියට බලා ගන්න නැහැ කියන එක. අපිට පුංචි ගැටලුවක් තියෙනවා මෙතන මේක කතා නොකරන දෙයක්. We are not talking directly. We must have the question about Nicola's parents. Ko Nicolaගේ අම්මයි තාත්තයි. නැන්දා ඇයි නැන්දා මේ නැන්දා දන්නු නැන්දා ගොඩාක් කලාමට තාත්තගේ පැත්තේ අක්කා හරි නංගි හරිනේ අපි නැන්දා කියලා ගන්නෙ. ඒකට සුද්දුන්ට මේක අම්මගේ පැත්තේ නංගි වෙන්නත් පුළුවන්. maternal backgrounds තමයි ආන්ස්ලා කියලා කියන්නේ ගොඩක් කලාවට. මේක අපිට හරියට කවුද කියලා දන්නේ නැහැ. මේක maternal ද paternal ද කියන එක most probably should be maternal.
අම්මගේ පැත්තෙන් තමයි තියෙන්නේ. නිකොලාගේ අම්මයි තාත්තයි මැරිලාද? ගැටලුවක් අපිට. කොහොමද දෙන්න? මෝපිය සෙනෙහස අහිමිවීම මෙතන පුංචි ටච් කිරිල්ලක් තියෙනවා. ඇයි මෙහෙම වුනේ කියන එකනේ. වගේ නොකියන කතා තියෙනවා කිටි කතාවක් තුළ අපි ඒවා හිතන්න ඕනි. කමකුත් තියෙනනේ. She told you twice, but you weren't listening. You often don't listen when we tell you important things. At the end of the plot, the aunt's behavior and her domination is proved baseless and unsuccessful. And the උත්සාහ කරන්නේ පවුල තුල අධිකාරී බලය නේ. අවලොක්කා නේ. උඹලා මම කියන දේ ඉන්න ඕනි. වෙනස් වෙන්න බෑ. හැබැයි ඒක පදනම් විරහිත භාවයකට පත් වෙනවා, අසාර්ථක භාවයකට පත් වෙනවා කෙටි කතාව අවසානයේ හරියට. On the other hand, the writer also proves that children may be more innovative than adults. ඉතින් ගහගන්න එකට දෙවෙනි පොයින්ට් එක. මේක නියම දෙයක් තියෙනවා. Now, when you think about a novel, නවකතාවක් ගැන හිතුවම there may be more themes. අපිට තේමාවල් ගොඩක් තියෙනවා. But when you come to a short story, themes mainly one theme. කෙටි කතාවක් කියනු එක තේමාවක්. තමයි ගොඩක් වෙලාවට. හැබැයි එහෙම කියන නීතියක් නැහැ. තව තේමා තියෙන්න පුළුවන්. there may be other themes. එහෙම වුණත් එක තේමාවක් තමයි මූලික වෙන්නේ. අපි ඒකට කියන මේන් තීම් එක කියලා. අනිත් ඒවා සබ් තීම්ස්. අපි දැක්ක මේන් තීම් එක තමයි මේ පරම්පරා ගැටුම කියන එක. මේ මේන් තීම් එක යටතේ සබ් තීම්ස් තියෙනවා. ඒ සබ් තීම් එකක් තමයි children may be more innovative than the adults. ඇඩිටියන්ට වඩා ළමයි නම්‍යශීලී. නවීකරණයි කියන එක නේ. අලුත් දේවල් අල්ල ගන්නවා, අලුත් දේවල් හොයා ගන්නවා කියන්නේ. ඒ අලුත් සමාජයට යනවා ඒගොල්ලෝ. They plan to attract others with their strategies, which may cause the adults annoyed. ඒගොල්ලෝගේ එක උපායන් strategies ශිල්ප ක්‍රම වලින් අනිත් කට්ටියව ආකර්ෂණය කරගන්න උත්සාහ කරනවා. වැඩිහිටියන් මේකට තරහ යනවා. Nicholas stresses that there was a frog in his breakfast, so that he wants to accuse that adults are not attentive enough towards the children. වැඩිහිටියෝ දරුවන්ට අවධානයක් නැහැ කියලා නෙමෙයි කියන්න හදන්නේ. පුංචි එකෙක් කරන බරපතල චෝදනාවන්නේ මේක. The lumber room has been reserved as a forbidden place for the children, but Nicholas uses the opportunity to creep into it because of his curiosity. He studies the tapestry and ultimately he builds up some arguments about what the painter should have wanted to convey. Now I told you that this was something very difficult. Understanding the painter's mind. කියලා අපි කියන්නේ. පින්තාරු කරුවාගේ මනස තේරුම් ගැනීම චිත්‍රයක. difficult. ඒක අමාරු. මොකද්ද පින්තාරු කරුවට කියන්න ඕනේ? ඒක වචනෙන් හෝ කියන්නේ නැහැ. නවකතාවක කෙටි කතාවක නාට්‍යයක වචන කතා කරන දේ චිත්‍රයක රූපය කතා කරන්නේ. අපි ඉන්ටර්ප්‍රිට් කරගන්න ඕනේ ඒක. නේ? So if you can interpret a painter, so you are marvelous. You are innovative. ඒක හරි දක්ෂතාවයක් කියන්නේ. මේ hidden talents තියෙන තරුණ පරම්පරාව තුළ. ඉතින් තරුණයෙක් ඉස්සරහට ගන්න ඕන යවුණෙක් ඉස්සරහට ගන්න ඕන නම් ඔහු හංගන්න ඕනද කියන එක මේ අහන්නේ. දැන් අර චිත්‍ර පොත හංගලා තියෙන කේ වැදගත්කම මොකද්ද බලන්න. නේ? ඇයි හංගන්නේ? ඒක ළමයි දැක්කම මොකද්ද වෙන්නේ? වටිනාකමක් තියෙනවනේ ඒක දකින්න එක. It is quite creative and innovative. But did the huntsman see what Nicholas saw? The four galloping bulls. ඔහුගේ argument එකේ උපුටා ගැනීම එතන තියෙනවනේ. Categorically, the writer exposes the gap between the two generations. නේ? දෙපැත්තකට දාලා වර්ගීකරණයක් කරලා ඔහු මේ පරම්පරා ගැටුම තමයි පෙන්වන්නේ. The young and the old. For this purpose, he has mainly taken the two characters, aunt and the child Nicholas. The writer vividly describes කතුවරයා බොහොම පැහැදිලිව විස්තර කරනවා how their mentality works in two different ways. මේ වැඩිහිටි පරම්පරාවේ සහ ළමා පරම්පරාවේ මනස වැඩ කරන්නේ කොහොමද?
ඔවුන්ගේ මනස්ථාපය කොහොමද? මනස්තලය කොහොමද? මානසික ක්‍රියාකාරකම කොහොමද? නේ? ඒක නීති ගහගෙන පුතේ ඒකටත් ඕන නම් ඔයගොල්ලෝ how the mentality of adults and younger generations work in two different ways කියන එක. The aunt is authoritative. අධිකාරී බලයකින් තමයි නැන්ද ඉන්නේ. So that she imposes such restrictions. සීමාවන් දැඩි සීමාවන් නැඳ දානවා. Nicholas brings one serious accusation that she did not want to give them strawberry jam. And she says it is out of stock. But he is quite aware that there were 4 jars of it in the store cupboard. So එතනත් දැන්දර පහර නිමු ගහන්නේ. strawberry jam. අපිට කන්න ඕන දේ අපිට දෙන්න නෝ හංගනෝනේ කෑවත්. අපි කෑව මොකද වෙන්නේ? අපි කන්න ආසයිනේ ඒවා. ඇයි දෙන්නේ නැත්තේ අපිට? කියන එක. දැන් මේවට වෙන හේතු තියෙන්න පුළුවන්. දැන්තේ පැත්තෙන් ගත්තම සල්ලි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙම ගැටලු තියෙන්න පුළුවන්. පොඩි උන් කන්න ගියාම කන එක කිසිම මොකුත් නැහනේ. ඉතින් එහෙම එක නොදින්නත් බෑනේ. දෙන්නත් බෑනේ. දුන්නොත් කොච්චරක් කියලා ගේන්නද? ඊළඟේ ප්‍රශ්න තියෙනවා. මෙතන අපිට හිතන්න බෑ මෙතන ඒගොල්ලෝ සල්ලි තියනවා කියලා පේනවා. ඒතර සර්වර් එකක් පවා ඉන්නවනේ නම් ස්ට්‍රෝබෙරි ජෑම් කියන එක කොමන් වෙන්න ඕනේ. නේ? ඒ ගූස්බෙරි ගාඩන් එකක් තියෙනවා නම් ගූස්බෙරි ගාඩන් එකේ ස්ට්‍රෝබෙරි ඇති ඕන ජෑම් හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් එතන යම් කතා බහක් තියෙනවා. එතන නිග්ලෙක්ෂන් එකක් ළමයින්ට ආස දේ නොදීමක් තමයි මෙතන දකින්නේ අපි. When the aunt was helpless in the rainwater tank, Nicholas is really not sympathetic. And the අසරණ වෙලා සොරි වෙලා ඉන්නකොට නිකොලාට දුක හිතෙන්නේ නැහනේ. And he idiomatically compares උපමා රූපීව හෝ ඇව සංසන්දනය කරන්නේ යකින්නයකට. This is really symbolical to promote the gap between them. මේක තමයි හොඳම සංකේතය. යවුවන පරම්පරාව වැඩිහිටි පරම්පරාව දකින්න යක්ෂණියෝ යක්කු වගේ කියන එක. Although they are members of the same family, මේකම පොලි කට්ටිය. Nicholas is quite keen on the prevailing circumstances and he tries to deal with them wisely and strategically. පවත්නා තත්ත්වයන් අනුව prevailing කියන පවත්නා circumstances කියන තත්ත්වයන් අනුව නිකොලා උත්සාහ කරනවා මේ වැඩිහිටි පරම්පරාව සමග බුද්ධිමත්ව උපායශීලීව ගනුදෙනු කරන්න. මේක එක්තරා ආකාරයකම යුරෝපීය සංස්කෘතිය. අපේ මේක දකින්නේ නැහැ අපි. දැන් අපේ අම්මලා තාත්තලා අපිට මේකට සමීපයි. ආසියාතික මේ සමීප බව තියෙනවානේ. ඒෂියන් ක්ලෝස්නස් කියලා අපි කතා කරන අපිට බැඳියා වැඩි අපි ඉන්නවා. අම්මා තාත්තලා මරණකම් අපි ඒගොල්ලොත් එක්ක ඉන්නවා. But Europe is not something like that. The detachment, separations, separate livings, leaving the parents. ඒගොල්ලෝ යනවා වෙනම යනවා. ඒකට ලොකු බොන්ඩ් එකක් නැහැ නේ. අපි දැකලා තියෙන සමහර කතාවල තාත්තා කියලා කතා කරන්නේ නැහැ සර් කියලා කතා කරන තාත්තට. මැඩම් කියලා කතා කරන්නේ අම්මට. ඒගොල්ලන්ගේ අර රදල නැත්තම් ඇරිස්ටොක්‍රැටික් බිහේවියර් එක. ඒ වගේ පසුබිම් තමයි මේ. ඒතුව මේ කතා කරන්නේ දුප්පත් මිනිස්සුගේ පසුබිම නෙවෙයි. ඒක සමාජලට කොටේජ් එක ජීවත් වෙන ගමේ මඩුවක ජීවත් වෙන දුප්පත් එකාට ඊට වඩා බැඳියාවක් තියෙන පොදරුවත් එක්ක. එහෙමම නෙවෙයි නේ. This one class එක සංස්ථාවක්, පෞල් සංස්ථාවක්, එක social class එකක් ගැන කතා කරන්නේ. ඒක තමයි මේ වගේ ඩිටැච්මන්ට් එකක් තිබුණේ. તો ලංකාවට අපි දැකින්න ඇති දැන් ඔය පරණ කාලේ වලව් සංස්කෘතිය ගත්තම ඒකේ පුංචි ඈත් බවක් තියෙනවනේ. වැඩිහිටි පරම්පරාව, යෞවන පරම්පරාව අතර නිතරම ගැටුම් තිබුණා. බලය කියන එක වැඩිහිටි පරම්පරාව තරුණ පරම්පරාවට දැම්මා. පෑගීමක් කරා. වතු වෙන්න දෙන්නේ නැහැ. තනියම තීරණ ගන්න දෙන්නේ. ඒගොල්ලෝ කියන දේ අහන්න ඕනේ. දැන් එහෙම නෑනේ අපේ සමාජයනේ.
අපි හැමෝටම අවස්ථාවක් තියෙනවා නිදහසේ තීරණයක් ගන්න සාකච්ඡා කරන්න පුළුවන්. We can discuss whatever the problem with our parents and we can come to a common decision. පොදු තීරණයකට අපිට එන්න පුළුවන්. මේ වගේ අපිට අවස්ථාවක් තියෙනවා. හරි. ඒතර අපි කතා කරේ තීම් එකත් ප්‍රශ්නයක්. මම කතා කරන හැම කොටසක්ම ඉබහට එන්න පුළුවන් prototype questions. Maybe theme, maybe lot. දෙකම අපි කතා කරා. පස්සේ අපි යනවා page number 87. ඒකේ මාතෘකාව තියෙනවා an interesting story කියලා. අපි කතා කරපු එකේ පොඩි පැහැදිලි කිරීමක් තියෙන්නේ. මම කතා කරපු බහුතරයක් මෙතන තියෙන්න ඕනේ. ඊට අමතර දෙයක් අපිට හම්බ වුණොත් අපි අන්ඩර්ලයින් කරගමු නැත්නම් මාක් කරගමු. ඒතර ඔයගොල්ලන්ට ලියන උත්තරයකට ඔයගොල්ලන් මේක වැදගත් වෙයි. මේ අපි කතා කරන්නේ කමෙන්ට් එකක් නෙවෙයි. You are not discussing a comment, just an explanation. මේක පැහැදිලි කිරීමක් පමණයි. So අලුතෙන් කාරණාවක් වුණොත් ටක්ඩාලිරක් ගහලා ගමු. The whole story can be divided into two parts. The writer focuses at the child's world and the adult's world. The writer seems to be suggesting that adulthood causes one to lose all senses of fun and imagination, while the childhood is really motivated by fun and play. And last point එකක්. Adulthood causes one to lose all sense of fun and imagination. වැඩිහිටියෙක් වුණාම ජීවිතයේ ජොලිය පරිකල්පනය නැති වෙලා යනවා. ළමයෙක් ඒ සතුටෙන් සහ විනෝදයෙන් උද්දීපනයක් ලබනවා. එක්ක ඉරක් ගහගන්න කතා කරන ලස්සන කාරණාවක්. In the whole plot, Nicola's character is mainly focused and his pattern of thinking and behaving is precisely explained. කෙටි කතාවේ focus එක නිකොලායි තමයි focus වෙන්නේ. නැත්නම් සයිනෝස් central attraction එක නිකොලායි. It really can be taken as a children's story so that it becomes more interesting. ඒකත් ලස්සනනේ. මේක ළමා කතාවකට බරයි. ළමා කෙටි කතාවකට බර වෙච්ච දෙයක්. The whole plot brings the conflict of two generations, old and young. කතා කරපු දේවල් ඒවා ඒවලින් කතා කරන්න ඕනේ නැහැ. The elderly people usually look at the children with a cross eye. හරස් ඇහෙන් කියලා කියන්නේ වැරද්දක් හොයන්න උත්සාහ කරනවා නේ. Looking with a cross eye කියලා අපි කියන්නේ වැරදි හොයන්න උත්සාහ කරනවා කියලා එක. And they believe that the children should be more silent, calm and quiet than they are. They take them as merely as bullies, so that they usually do not tolerate it. කරදරකාරයෙක් හිතන්නේ. ළමං දරා ගන්න අමාරුයි ඒගොල්ලන්ට. Ultimate results is the punishment. I think මේක අවසාන ප්‍රතිඵල දඬුවම් කිරීම කියන්නේ. නේ? අපි කතා කරන තා පැත්තන්නේ මේක දඬුවම කියන එක. ඒක අපි තීම් එකේ කතා කරේ නැහැ. එහෙනම් තීම් එකේ කතා කරන එක පොයින්ට් එකක් තමයි punishment එක කියන්නේ. එහෙනම් දඬුවම් දෙන එක හරිද කියන එක. පොඩි වාක්‍යයක් දාගන්න එකද. The writer also picks up the nature of the adults who involved in nitpicking. Nitpick කරනවා කියලා කියන්නේ කඩට කරදර කරන දඬුවම් කරනවා කියන එක. They always find faults with the children. This quality can be seen in the characters of the aunt. නිතරම ළමයින්ට
වැරදි හොයන නඩුවල් කරන කෙනෙක් තමයි නේද? It's quite obvious that the aunt comes out with boring stories and ideas like circuses. She organizes the picnic to the sands, and all the other children, the cousins of Nicholas, take part in it. But the writer is keen on pointing out that in the evening tea table, they are all silent and do not talk about the journey. It appears that this trip has been introduced as a humdrum, which is not interested. වාතයක් වුණා, කරදරයක් වුණා මේක. සුන්දර ගමනක් වුණේ පැටලිල්ලක් වුණේ මේක. So that the whole story presents a conflict, the humdrum versus creative. අතරකින් බැලුවම කාදරකාරී භාවයක් සහ නිර්මාණශීලී භාවයක් අතර තිබුණු ගැටුමක් වගේ දකින්නේ. The convention versus new නැත්නම් සම්ප්‍රදාය සහ modernity නූතනත්වය දෙයක් වගේ දෙයක් කතා කරන්න පුළුවන්. අපි තීම් එකේ කතා කරන්නේ ඒක නේද, convention කියන එක. In the whole plot, Nicholas' character becomes the cynosure. වචනේ මතක තියාගන්න. cynosure කියලා කියන්නේ මධ්‍ය ආකර්ෂිත චරිතය කියන එක. Central attracted character. And most interesting, he is presented as a child who is more interested in enjoying the fruit of the childhood. He seems to be innocently threatening the authoritative power of his aunt. We first read about his accusation that there was a frog in his bread. His accusation is not received by the older, wiser, and better people, and they explain him that it is not possible to find a frog in his meal. But Nicholas goes on claiming that there was one. He even describes with much detail the coloration and the markings of this elite creature. But later the writer reveals that there was actually frog in the fruit. But it was purposely put by the child, perhaps to play a joke on the elders. He had picked out a frog from the garden and placed it in his meal here. Nicholas probably wanted to deal with the elders, it seems. The elders expressed their doubt on the possibility of the incident, but Nicholas assures them that there was a frog. මම මේ කතාව කලින් කතා කරා ඔයගොල්ලොත් එක්ක. අනිවාර්යයෙන්ම ගෙම්බෙක් හිටියනේ, ඉතින් ගෙම්බා නැතුනේ නැහැනේ. ගෙම්බා හිටියා. අස්තන් දිගට යනවා මේ ස්ටෝරි එකේ විස්තර කිරීම. තව පුටා ගැනීමක් තියෙනවා කියා ගන්න ඕගොල්ලෝ. ඉස්සරහට කියවගෙන යම් පුතේ මම උදව් කරන ඔයගොල්ලන්ට. ඊට පස්සේ කතා කරන්න නැන්ද ජැක් බොරෝ වෙරළට ළමයින් එක්කගෙන යන්න සැලසුම් කරපු විදිය ඔයගොල්ලෝ ඉංග්‍රීසි කියව ගන්න ඕනි. ඒ ක්ලාස් යන අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔහු තරක කරනවානේ බොබි සතුටු වෙන්නේ නැති වෙයි කියලා. ඒ වතාරින්නේ නැහැ. වතාරියේ නැහැ. ඌට දුකක් දෙන දෙයකට පව ඔහු ඇටැක් කරා. రీ ඇටැක් එකක් කරා. ඒක කියනවා මේ බොබිගේ කතාවේදී මෙතන the statement reveals that Nicholas is not much optimistic about how it would be enjoyable for the children. ඔසුබවාදී දැක්කේ නැහැ ළමයි විදිය කියන්නේ. හැබැයි ඌට දැනෙනවනේ. නැන්දට නොදැනුණු දේ, නැන්දට වැරදුණු දේ කොල්ල දැක්කනේ. බොබී නම් සතුටු වෙන්නේ නැති වෙයි එච්චර. සපතු වකුළු කැපෙනවනේ. මෙයා කලින්ම කියලා තින්නේ ඔය යන ගමන අසාර්ථක ගමනක් කියන එක. දැන් මේක ඇහුවෙත් නෑ.
Here, the writer presents how Nicholas tries to be different from his aunt. He does not want to accept with her. He really accuses her. අඩිටි පරම්පරාව කියන දේ පිළිගන්න ඕනි කමක් දකින්නේ නැහැ අපි නිකොලායි තුල. කොට ගැනීමක් කියවමු. ඊයකට වැරද්දක් තියෙනවනේ. ඔය යන්නේ නැහැ garden එකට. So he steadily enters the garden කියන කපා ගන්න යන්නේ. කුතුහලයෙන් ඉන්නවා අතට. You are not to go to the gooseberry garden. And why not? Because you are in disgrace. But Nicholas does not want to obey. He does not like his aunt's reasoning. He does not see any relationship between the disgrace and her restrictions. So he desires to practice his usual obstinacy. Obstinacy කියලා කියන්නේ මොරණ්ඩුකම කියන එක. මේ වාක්‍ය කපා ගන්න. හොයන්න නැහැ. The writer describes how Nicholas enters. Make a try to enter Sindon. උත්සාහ කරනවා යන්න. එතෙන් ඇතුළත් වෙන්න කිසිම හේතුවක් නිසා. The gooseberry garden has 2 entrances, and it is a good advantage for a child that no one could see him as a little child when he is among the thickly grown bushes and trees in the garden. නන්දාගේ හවස වැඩ කටයුතු ගැන කතා කරනවානේ මල් වලට වතුර දද්දා සාත්තු කර කර ගලබලාගෙන නැන්ද කට්ටක් කරනවා නේද? ඒකල උත්සාහ කරනවා. යනවා කියලා පෙන්වන්න නේ. As a matter of fact, උකුඩා ගැනීම බලන්න. එකකින් කියනවනේ. යන්න උත්සාහ කරා. ඇත්තට නෙවෙයි බොරුවට. නැන්දා රවට්ටන්න. Nicholas knows that the key of the lumber room is kept in this place, so he first goes to the library and fetch the key. අගුලේ කතාවනේ අගුලට තිබුණු අත්දැකීම මෙයාට අතුරක් කටකවා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි ඉස්කෝලේ දොරින් මෙයා මේක ප්‍රැක්ටිස් කරා කියන එක. Here the writer describes the importance of the key with little irony. එනම් පදයක් බරක් දාලා key එක ගැන කියන the key was as important as it looked. The instrument which kept the mysteries of the lumber room secure from unauthorized intrusion. අතුරේ ප්‍රබලත්වය ගැන කතා කරනවා. ඒක මාරේ අතුරක් නේ. බලධාරීන්ට විතරක් දොරවල් ඇරෙන කුංචි වුන් පළවා හරින මහා රහස් සංගවාගත්ත අතුරක්. මේක පොඩි එක අයිරනි එකක්. මම කතා කරපු දේ වල තේරෙනවානේ. අයිරනි ගතියක් ඇදලා තියෙනවානේ. උපහාසාත්මක ඇනුම්පත ගතියක් තියෙනවානේ. මහා රහස් සංගවාගත්තු නැන්දලාට විතරක් යන්න පුළුවන් පොඩි උන්ට යන්න බැරි උන් වලක්කන අතුරක්. ඒක අයිරනි කියන එක. When he enters the lumber room, it is really a new discovery for his life. His aunt asks him not to enter the gooseberry garden. Antics තිබුණු කතාව නිකොලාස් හොයාගන්න දේවල්. Often and often Nicholas had pictured himself with full eyes කතා කරනවා. ප්‍රශ්න ඇහුවා කවදාවත් ප්‍රශ්න ඇහුවා නැන්දලා උත්තරයක් දුන්නේ නැහැ lumber room එක ගැන. This reveals that the lumber room had been a secret or mysterious place for the children in the family. The key was kept a secret place and all the elders of the family enjoyed the privilege of visiting it. Then මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපි දැක්ක lumber room එක තිබුණ විදිය. lumber room එක දූවිලි කාගෙන දූවිලි නාගෙන කොහොමද තිබුණේ? ඉතින් මෙතෙන්ට කවුරුත් ගියා කියලා පේන්නේ නැහැ ඔය කාලෙකින්. කවුරුත් යන්නේ නැහැ මෙතෙන්ට. ඒක නිකන් අතහැරලා දාපු ස්ථානයක්. යනවා නම් යන්නේ මොකක් හරි වඩුවක් දාන්න තමයි. එහෙම දෙයක් තමයි තියෙන්නේ. ඒක නට
පොඩි එකා දකින්න එක වරප්‍රසාදයක් කියන එක. කෙනෙකුට විතරක් යන්න පුළුවන් තැන. ඒක නේ ප්‍රිවිලේජ් එකක් නේ. The writer describes how Nicholas was amazed at the things he noticed there. Here the reader too becomes curious to know the mysteries of the lumber room. උටාගෙනම කියව ගමු. ඒවා අපි කලින් කතා කරපු දේවල් ඔක්කොම ටික. සීරක් ගහගන්න පොයින්ට් එකක් තියෙනවා. Nicholas becoming an explorer. ගවේෂකයෙකු වන නිකොලායි. ඒක ලස්සනයි. Nicholas becoming an explorer. The secret passage to the lumber room. රහස් ගමනක් lumber room වලට. ඒක චිත්‍රපටයක් වගේ නේද එතකොට. tapestry එකේ කතාව උදකින්න ඉස්සෙල්ලා එකනේ නේද? උඩා ගැනීම කියව ගමු. කතුවරයාට කියන්න අවශ්‍යතාවය තිබුණේ පුංචි එකාගේ නිර්මාණශීලීභාවය සහ පොඩි එකේ කොහොමද ඔහුගේ ආකල්ප ඉදිරිපත් කරන්න කියන එක. It is quite interesting how the writer presents the attitudes of the little child towards the picture. He is really fascinated by it and watches it carefully. He himself thinks that the dogs and the hounds of the huntsman and they have been trained to chase after the animal when the huntsman shoots at it with his arrow. We have a niරීක්ෂණය කරනවා. ඊට පස්සේ අර උරකගේ කතාව නේ. It is quite interesting how the thinking pattern of the child. ඉරිගහගමු. ළමයෙකුගේ සිතුවිලි රටාව කියන එක. Thinking pattern එක. Children are always curious what they see or hear something. They are anxious to know about it. පුංචි ළමයෙක්ගේ තියෙන කුතුහලය මේ කතා කරන්නේ. පොඩි දෙයක් ගැන පවා කොච්චර ප්‍රශ්න අහනද පුංචි දරුවෙක් නේ. ඒ ස්වභාවය මේ කෙටි කතාවේ පැහැදිලිව පෙන්වනවා. විමසිලිමත් ළමයෙක්. දෙයක් ගැන ගැඹුරින් හොයන්න ඕනි වුණු දරුවෙක් අපිට එතන ඉන්නේ. Apart from that, the child bought many more items. ඔහු දකින්න තව දේවල් තියෙනවානේ. මාන්නේ උපුටා ගැනීමක් නෙමෙයි මෙතන ලිස්ට් එකක් තියෙන්නේ. නේ? And each item is described in the angle of a child. ඔන්න පොයින්ට් එක අදගත්ත දේ. කතාවේ ඉදිරිපත් කරලා තියෙන සියලුම උභාණ්ඩ ළමයාගේ දෘෂ්ටි කෝණයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. Angle of the child. Candlesticks තියෙන එක සර්පයෝ හැඩය teapot එක nursery teapot එකට compare කරනවා. aromatic cotton wool තිබුණු අර sandalwood box එක. තිබුණු රූප පොත කළු පාට කවර තිබුණු පොත නිකුරුල්ලෝ මේ ඔක්කොම ළමා ලෝකයට බැඳුණු දේවල්.
පුටගෙනීමක් තියෙනවා නිකොලස් පීප් into it අර පොත ගැන බලපු එක නේද? හිටපු කුරුල්ලෝ ආයි කුරුල්ලෝ ගැන දැකපු දේවල් ඔහු එක සැබෑ ලෝකයේත් එක්ක සංසන්දනය කරන ඔහුගේ ලෝකයේත් එක්ක නේද? Here once again an instinct of a little child is focused in a creative way. He's really attracted by the pictures of the world because most of them were new experience for අලුත් අත්දැකීම්. මේ ඊළඟ ඡේදයේ පුතේ he entered the gooseberry garden. He tried to enter the gooseberry garden. gooseberry garden යන්න උත්සාහ කරා. පුස්තකාලයට ගියා. අතර හොයාගත්තා. number room එකේ දොර ඇරියා. එදිකනේ මේ හැමදේම කරන්නේ නැන්දට හොරෙන් කරන්නේ. ඒක මාන ජොලි වැඩක් නේ හොරෙන් දෙයක් කරනවා කියන්නේ. ක්ලයිමැක්ස් එක එන්න ඊට පස්සේ අපි කතා කරා ක්ලයිමැක්ස් එක ගැන නැන්දට ඉච්ච කතාව. So අපි හිතන නිකොලයි අහුවේ කියලා මේ වෙලාවේ. Now Nicholas is going to be caught. Once again, he is going to prove his disgrace. ආයි පාරක් මාට්ටු වෙලා ආයි පාරක් ලෙඩේ වැටිලා ආයි පාරක් අවමාන වෙටෙන් යන්නේ කියලා අපිට බයක් හිතෙන එකපාර. එනනම් අපිට කතුවරය පිළිපොත් කරන දරුවෝ කලබල වෙන්නේ නැහැ. ඔහු ඉන්නේ presence of mind. ඉතිගහම එකටත් he has that presence of mind. සිහි බුද්ධිය තියෙනවා. මොකද්ද කරන්න කියලා ඔළුවේ තියෙනවා. පිළිවෙලට. පොත වහලා දූලි ටිකක් දාලා නේද? අමුතුවදන්නේ කරන්නේ නේද? නියම නෑ කියලා සාකුණු ටික ඔක්කොම කරලා ඉන්නේ අපෝ. In the resolution of the story, the behavior of the child is very interesting. He really bullies his son. He plays the for tat. Then he knows that he has been punished by her and she even wanted to keep him away from the gooseberry garden. But now aunt is in problem. Then the rush name. Thank you, Atilla. In the valley. ඒගොල්ලෝගේ උදව් ඉල්ලනවා. මම මේක ගන්න අවස්ථාව. නන්දගේ හඬට පහර දෙනවා. නන්දගේ හඬ යකින්නියන්ගේ හඬ කියලා කියනවා. ඊපස්සේ නිකුලයි මෙතන හොඳ එකක් වෙන්න උත්සාහ කරනවා නේද? මට නන්ද යන්න කවුව ගුස්පරි ගාඩන් එකට කියලා. හොඳ එකක් තර හොඳ එකක් වෙලා තමයි අනිත් පැත්තට ගහන්නේ. සයිපුටා කෙනෙක්වත් තියෙනවා යකින්නියගේ කතාව. ඒක හරිම හාස්‍යමය අවස්ථාවක් බාටපත් වෙනවා. Amusing one එකක්. එහෙනම් ඉරි ගහගන්න එකත් පොතේ this is really humorous and the whole episode is brought to an amusing one. අමුතුම හිත ප්‍රබෝධමත් කරන අවස්ථාවක් බාටපත් වෙනවා නේ. He makes his aunt helpless.